රයිට් පුතේ පන්ති ආරම්භ කරමු හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. ඉතින් එක දිගට සම්මන්ත්‍රණ කිහිපයකින් පස්සේ අපි අද දවසේදී අපේ මෙන්න මේ පුනරීක්ෂණ පොතේ අවසාන දවසට ලං වෙලා තියෙනවා. මේ පුනරීක්ෂණ පොත අපි සැප්තැම්බර් මාසයේ සඳහා දරුවන් සඳහා ලබා දුන්න පොත. මේ පොතේ අවසාන වැඩ කොටසට තමයි අද දවසේදී එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේ අපි අර ඊයේ දවසේ සාකච්ඡා කරපු පාඩම් සහ ඊට පෙර පාඩම් සාකච්ඡා කරපු පාඩම් වල මිශ්‍රණය තවත් විදිහකට කිව්වොත් මුළු විෂය නිර්දේශයේම ගැටලු ඇතුළත් කරගෙන සාකච්ඡා කරන ගැටලු අද දවසේදී පුතේ කෙටි ප්‍රශ්න වල විදියට ඔයාලට සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. ඉතින් ඔයාලට බොහෝ දරුවන්ට මේ මාසයේ පුරාවටම පන්තියත් එක්ක බාහිර දරුවන් සඳහා සහභාගී වෙන්න අවස්ථාව සලසලා තිනවා. ඒ වගේ අද දවසෙත් එහෙම අවස්ථාව සලසලා තියෙනවා. ඒකෙන්ද අද දවසේ සාකච්ඡා කරන ප්‍රශ්න ටික යාලා ගාව නැති වෙන්න පුළුවන් හින්දා මම අපේ සෙමිනාර් ගෲප් එකට අද දවසේදී සාකච්ඡා කරන ප්‍රශ්න වල ෆොටෝ එකක් ඡායාරූප ටික දාලා තියෙන පුතේ ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ ඉතින් සරලවම කිව්වොත් අද දවසේ සාකච්ඡා කිරීම සිදු කරන්නේ කෙටි ප්‍රශ්න. ගණන් ප්‍රශ්න පත්‍රය තුල අපිට ලැබෙන්න පුළුවන් කෙටි ප්‍රශ්න තමයි අද දවසේ සාකච්ඡා කරන්නේ. මේ ගැටලු මගින් ඔයාලගේ මේ දක්වා ඉගෙනගත්ත සියලු පාඩම් වලින් ගැටලු සමන්විත වෙනවා. සියලු පාඩම් වල දේවල් ටික මතක් කරගන්න හැකියාව අවස්ථාව ලැබෙනවා. ඒත් එක්කම මතක් කරනවා ලබන සතියේ සිකුරාදා මම අර ඊයේ දවසේ ඔයාලට පොරොන්දු වුණා වගේ ලබන සතියේ සිකුරාදා මම ඔයාලට නැවත සම්මන්ත්‍රණයක් සූදානම් කරා අසමානතා පාඩමට අදාළ කරගෙන මම ඔයාලට පටන් ගන්න කිව්වා අසමානතා පාඩමත් මම ඔයාලට සම්මන්ත්‍රණයක් විදියට ලස්සනට කියලා දෙන්නම් කියලා. ඒකත් අපි සිකුරාදා දවසේ උදේ වරුවට සූදානම් කරගෙන ඉන්නවා. සාර්ථකව එදා දවසේ මේ විදිහටම සම්මන්ත්‍රණය සිද්ධ කරමු. ලැබෙන සිකුරාදා. ඉතින් අද දවසේ අපේ තියෙන මේ පේපර් පොතේ අවසානය දකින්න. ඉතින් අපි ලස්සනට පුතේ මේකේ වැඩ ටිකක් අද අවසන් කරගමු. කෙටි ප්‍රශ්න තමයි මම අද දවසේදී ටාගට් කරන් ඉන්නේ. කෙටි ප්‍රශ්න 40ක් සාකච්ඡා කරලා දෙන්න ඔයාලා වෙනුවෙන්. හරි ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. දැන් අපි වැඩේටම යමු. අපේ මුල්ම පේපර් එක කෑගල් අධ්‍යාපන කලාපේ ප්‍රශ්න පත්‍රයේ ඒකේ කෙටි ප්‍රශ්න ටික අපි දැන් අවධානය යොමු කරමු. පෙරලා ගන්න. මේවා ලියා ගන්න ඕනේ. ලියා ගන්නකොට ඉතින් මගෙත් එක්ක තරගෙට ලියන්න එපා. මම එහෙමයි පුතාල දුරට කියලා කියන මොකද මමත් ලියනවා ඔයාලත් ඒත් එක්කම ලියනවා. ඒකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. අවසානයේදී තියෙන්නේ පොත පිළිලා විතරයි. පොතයි හිතයි දෙකම පිරෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මම ගාන හදනකොට ලස්සනට ඒක බලාගෙන ඉන්න. සර් කොහොමද මේ ගාන විසඳන්නේ? සර් කොහොමද මේ ගානට තරකේ ගොඩ නගන්නේ? සර් කොහොමද මේ ගානේ උත්තරේ ගන්න? ඒක බලන්න. ඒක තේරුම් ගන්න. ඊට පස්සේ මම ඔයාලට අවස්ථාව දෙනවා පුතේ දැන් ලියා ගන්න. අන්න ඒ මොහොතේදී ඔයාලා ඒ ගණන් ටික ලියා ගන්න. එතකොට මමත් මෙතන බෝඩ් එකේ ලියනවා. එහා තරංගකාරීව ඔයාලත් ලියනවා. මම කොහොමද සර්ට කලින් ලියන්න ඕන. එහෙම කරයි කියලා වැඩක් වෙන්නේ නැහැ. පොත පිරෙයි. අර මම කිව්වාගේ හිත පිරෙන්නේ නැහැ. මනස පිරෙන්නේ නැහැ. වැඩක් නැහැ. තේරුණාද? ඒකින්ද සලාම අහගෙන ඉන්න. ඊට පස්සේ තේරුම් ගන්න. ඊට පස්සේ ලියා ගන්න. right වැඩේ පටන් ගමු. පළවෙනිම ප්‍රශ්නය. ප්‍රශ්න එක මොකද අපිට කියන්නේ? පොදු පදය 3න් ඍණ 1 සංඛ්‍යා රටාවේ මුල් පදය සහ දෙවෙනි පදය ලියන්න. සංඛ්‍යා රටාවක සාධාරණ පදයක් දීලා තියෙනවා පුතේ 3න් ඍණ 1. මේ සංඛ්‍යා රටාවේ අපිට කියනවා පළවෙනි පදේ ලියන්න. සාධාරණ පදේ දුන්නාම මේ පළවෙනි පද සාධාරණ පදේ දුන්නාම පළවෙනි පදේ ලියන්න අපිට පුළුවන් නේ. n තියෙන තැනට 1යි කියලා දාන්න. එතකොට එනවා 3 වැඩි කිරීම n වෙනුවට 1 අඩු කිරීම 1. 3 වරක් 1 3යි 3න් එකක් අඩු කරාම උත්තරේ 2යි. ඔන්න තියෙනවා උඩින් තියෙන සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ. ඊයේද පළමු පදේ 2යි. ඊළඟට දෙවෙනි පදයක් ලියමු t2 n තියෙන තැනට 2 දාන්න. එතකොට එනවා 3 වැඩි කිරීම මේ n වෙනුවට 2 අඩු කිරීම 1. පුතේ 3 වරක් 2 6යි. 6න් එකක් අඩු කරාම උත්තරේ 5යි.
මේ සංඛ්‍යා රටාවේ දෙවෙනි පදය මට ලැබෙනවා 5යි. දැන් අපිට කියන්නේ මේ සංඛ්‍යා රටාවේ පළවෙනි සහ දෙවෙනි පද ලියන්න. අපි පළවෙනි පදයයි දෙවෙනි පදයයි ලියුවා පුතේ. ඊළඟට ප්‍රශ්නාංක 2 මේ හැම ගානකීම අත්දැකීමක් අරගන්න. 4.5 වැඩි කිරීම 10 දෙවෙනි බලය නෙමෙයි ඍණ දෙවෙනි බලය. සාමාන්‍ය ආකාරයෙන් පුතේ විද්‍යාත්මක අංකනේ ලියනකොට මෙන්න මේ ආකාර ඍණ දර්ශක හිටියොත් මෙන්න මේ ආකාරයට ඍණ දර්ශක පිටියොත් මේ ඍණ දර්ශක වලින් කියන්නේ මේ සාමාන්‍ය ආකාරයට මේ සංඛ්‍යාව ලියනකොට එයාගේ ඉස්සරහින් ඉන්න බිංදු ගන්න. අන්න ඒක චුට්ටක් මතක තියාගන්නකො. මේ ඍණ දර්ශක වලින් කියන්නේ ඒ අදාළ සංඛ්‍යාව සාමාන්‍ය ආකාරයෙන් ලියනකොට එයාගේ ඉන්න බිංදු ගන්න. දැන් මෙතන ඍණ දෙකනේ තියෙන්නේ. එහෙනම් මේකේ බිංදු දෙකක් එන්න ඕනේ. මේ සංඛ්‍යාව සාමාන්‍ය ආකාරයෙන් ලියුවාම එන්නේ බිංදුවයි දශම බිංදුවයි 4යි 5යි කියන. දැක්කද? ඍණ දෙකයි බිංදු දෙකයි. ඍණෙන් කියන්නේ බිංදු ගන්න. ඊළඟට පුතේ ප්‍රශ්නාංක 3 සරල රේඛා දෙකක් වලට පේනවා තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා. සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපිලා මෙතන කෝණය 130යි කියලා අපිට දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන xx විදිහට කෝණය දෙකට මැදි කපලක් තියෙනවා. අපිට කියනවා x කියන්නේ හොයන්න කියලා. මෙන්න මෙහෙම x වෙන්නේ. පුතේ පැහැදිලිව අපිට මෙන්න මෙතනදී c අකුරක් ලබා ගන්න පුළුවන්. c අකුර හැඩයක්. c අකුර හැඩයේ කෝණ වලට අපි කියන්නේ මිත්‍ර කෝණ කියලා. එහෙනම් පැහැදිලි මෙන්න මෙතන කෝණයයි මෙන්න මෙතන කෝණයයි මිත්‍ර කෝණ. මේ කෝණ දෙක මිත්‍ර කෝණ. පුතේ මිත්‍ර කෝණ වල එකතුව අපි දන්නවා අංශක 180ක්. පුතේ මිත්‍ර කෝණ වල එකතුව අංශක 180යි. එහෙනම් මෙන්න මේ කෝණය 2x. එකතු කිරීම මෙන්න මේ කෝණය 130යි. ඔන්න මිත්‍ර කෝණ දෙක මෙයා එක්කෙනෙක් මෙයා එක්කෙනෙක් මිත්‍ර කෝණ දෙකයි. පුතේ මිත්‍ර කෝණ වල එකතුව සමාන වෙනවා අංශක 180. දැන් මේක සුළු කරලා කොහොම හරි x හොයමු. කොහොමද සුළු කරන්නේ? මේ 130 අයින් කරන්න මේ පැත්තේ. x තනි කරගන්න පුළුවන් අපිට එතකොට. 130 මේ පැත්තෙන් අයින් කරගන්න මම මේ පැත්තෙන් අඩු කරනවා 130. එහෙනම් එහා පැත්තට ඒ දේම කරන්න. එහෙනම් එහා පැත්තට මම අඩු කරනවා 130. පුතේ 130ට 130 කැපෙනවා. දැන් මට එනවා 2x යාගේ සමානයි 180 වෙන් 130ක් ගියාම 50යි. දැන් x තනි වෙලාද? අපි තනි වෙලා කියලා ඒකට තනි වෙලා නැහැ. x එක්ක තව එක්කෙනෙක් ඉන්නවා. කවුද? දෙක ඉන්නවා. මෙතන 2x හැදෙන්නේ. එහෙනම් x තනි කරගන්න මේ දෙකත් අයින් කරන්න ඕනේ. කොහොමද මේ දෙක අයින් කරන්නේ? මම මේ පැත්ත බෙදනවා දෙකකින්. එනේ එහා පැත්තත් බෙදනවා දෙකකින්. දෙකට දෙක කැපිලා යනවා පුතේ. ඔන්න අවසානයේදී x සඳහා උත්තරේ ලැබෙනවා x සමානයි 52 බෙදුවා. පැහැදිලි x යාගේ අංශක 25 බව. x කියන්නේ අංශක 25යි. ලේසියෙන් පහසුවෙන් x සඳහා පිළිතුර ලබා ගන්න. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර අන්න එහෙමයි එන්නේ. තේරුම් අරගෙන වැඩ ටික කරගෙන හොඳින් බලාගෙන ඉමු. කොහොමද මේවා සිද්ධ වෙන්නේ කියලා මම සරලව හිමින් සැරේ ඔයාලට මේක පැහැදිලි කිරීම කරන්න. ගැටලු තියෙන්නේ ඔයාලට මම කිව්වා මේ පාඩම් සමහර විට කරලත් ඇති ඔයාලා නොකරත් ඇති. ඉතින් මේ ගානට සාපේක්ෂව විතරක් දැනට හිතමු. අපේ පන්තියේ නම් අපි මේවා සාකච්ඡා කරලා තියෙන්නේ. අනිත් අය මම කොහොමද දන්නේ නැහැ. මොකද ස්කෝලේ ගුරුවරුන්ගේ වර්ජනයක් තිබ්බා. මේවා සිද්ධ කරලාද නැද්ද දන්නේ නැහැ. ඒකින්ද යම් යම් අර්බුදකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන් ගණන් සාකච්ඡා කරලා. හැබැයි මම ඒ ගාන උපරිමයෙන් තේරුම් ගන්න පුළුවන් මට්ටමට අරන් තේරුම් කිරීම කරා. ඊළඟට ප්‍රශ්නාංක 4. වර්ගමූල 25 අගය ලබා ගැනීමට ගණක යන්ත්‍රයේ යතුරු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පහත දැක්වේ. හිස්තැන් පුරවන්න. වර්ගමූල 25 උත්තරේ ගන්න නම් අපි ඉස්සෙල්ලාම කැල්කියුලේටරය ඔන් කරන්න ඕන. ඔයාලට පේන එක ඔන් කියලා දාලා තියෙනවා. ඔන් කරන්න ඕනේ කැල්කියුලේටර් ඉස්සෙල්ලා. ඔන් කියලා දාලා තියෙනවනේ. ඉස්සෙල්ලාම ඔන් කරා. ඊළඟට ඔබන්න ඕනේ කාවද? හිස්තැනක් විතර දාලා තියෙනවා. එතන හිස්තැනට එනු ඉස්සෙල්ලාම වර්ගමූලේ ලකුණ ඔබන්න ඕනේ. වර්ගමූලේ ඔබන්න ඕනේ. ඊළඟට ඔබන්න ඕනේ කාවද? 2 ඔබන්න ඕනේ. ඊළඟට බටන් එක 5 ඔබන්න ඕනේ. ඊළඟට සමාන ලකුණු ගහන්න ඕනේ. එතකොට තමයි ස්ක්‍රීන් එකේ අපිට උත්තරේ ලැබෙන්නේ. එහෙනම් ඔයාලට මෙතන හිස්තැන දෙකක් දීලා තියෙනවා. එකක්
මෙන්න මෙතනට දාලා හිස්තැනක් තියෙනවා මෙතන හිස්තැනක් තියෙනවා එහෙනම් මේ හිස්තැන දෙකට ලැබෙන උත්තර දෙක පැහැදිලි මම දැන් මේ බෝඩ් එකේ දීලා තියෙනවා පුතේ ප්‍රශ්න අංක 5 පස්වෙනි ගැටලුව x ධන 3 වතාවක් x දෙක සුළු කරන්න x ධන 3 වතාවක් x දෙක සුළු කරන්න ඔන්න බලන්න මෙතන තියෙන්නේ ද්විපද ප්‍රකාශනයක් මේ තවත් ද්විපද ප්‍රකාශනයක් පුතේ ද්විපද ප්‍රකාශනයක් තවත් ද්විපද ප්‍රකාශනයකින් වැඩි කරන්න තමයි මෙතන තියෙන අපේ පාඩම පළවෙනි වාරදී සුපිරියට ඉගෙන ගන්න. මේ දැන් අලුතෙන් ඉන්න උත්තරවලට බලා ගන්න පුළුවන් අපේ මම හිතන්නේ පළවෙනි පාඩමේ ඉඳලා නේ සංඛ්‍යා රටා පාඩමේ ඉඳලා අපි එදත් සංඛ්‍යා රටා නෙමෙයි මොකද්ද දීමේ සංඛ්‍යා එතනින් ගියාම වැටීම සහ විද්‍යාත්මක අංකණය කියන පාඩම හරි අපූර්වට මම හිතන්නේ හොඳම සම්මන්ත්‍රණය අපි එදා දවසේ සිදු කරා. ඒ සියලුම වීඩියෝ පුතේ අපේ YouTube channel එකේ තියෙනවා. මම ඔයාලට අද ඒක link එක දාන්නම්. ඔයාලා බලන්න YouTube channel එකට ගිහලා ඔයාලට 9 වසර නෙමෙයි ඔයාලගේ නංගිලා මංගිලා ඉන්නවා. 6 වසරේ ඉඳලා හැම පන්තියකටම අදාළ වීඩියෝ තියෙනවා. ගෙදර ඉඳලා මේ දක්වා ඉගෙනගත්ත සියලුම පාඩම් ටික අපේ පන්තියේ සාකච්ඡා කරමු. සියලුම පාඩම් ටික ඔයාලට බලන්න පුළුවන් නේද? ලොකු අවස්ථාවක්. මම ඒක අද දාන්නම් බලන්න. හරි? හොඳයි. දැන් එතකොට මේ දෙන වැඩි කරන විදිහ. කොහොමද ඉස්සලා වැඩි කරන්නේ? මේ ඉන්නේ x සලාම x ගන්නවා පැත්තේ. සලාම x යෙන් මේ දෙන වැඩි කරන්න ඕනේ. x දෙක වැඩි කරන්න. ඊළඟට මේකව ගන්නවා. ධන 3ව ගන්නවා. ධන 3න් ආයෙත් මේ දෙන වැඩි කරන්න. ඔන්න. සලාම මෙයාගෙන් මේ දෙන වැඩි කරනවා. ඊට පස්සේ මෙයාගෙන් මේ දෙන වැඩි. right අපි වැඩි කරව වරහන් ගත්තා. right සලාම මෙයාගෙන් වැඩි කරනවා. x කින් වැඩි කරාම x වර්ගය හැදෙනවා. ඍණ x දෙකෙන් වැඩි කරාම 2x හැදෙනවා. මෙතන වරහන් ඉවත් කරනවා. දැන් මෙතන වරහන් ඉවත් කරනවා. කොහොමද වරහන් ඉවත් කරන්නේ? වරහනට එළියෙන් ඉන්න ඉලක්කමෙන් වරහන ඇතුළේ ඉලක්කම් දෙක වැඩි කරනවා. ධන 3න් x වැඩි කරාම 3x වෙනවා. 3 වරක් 2 6යි. මේ ධනයි මේ ඍණයි වැඩි කරන්නත් ඕනේ. මේ ධනයි මේ ඍණයි වැඩි කරාම ඍණ. ඔන්න වරහන් ඉවත් කරලා ලියාගත්ත. දැන් තියෙන සුළු කරගන්න. කොහොමද සුළු කරන්නේ? x වර්ගය ඍණ 2x ධන 3x සුළු කරන්න. දෙන්නගේ ලකුණු අසමානයි. එහෙනම් ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරලා ලොකු එක්කෙනාගේ ලකුණු දානවා. 3න් 2ක් ගියාම 1x ලොකු එක්කෙනාගේ ලකුණු දාන අඩු කිරීම. මෙන්න තියෙනවා මේ ද්විපද ප්‍රකාශනේ. මේ ද්විපද ප්‍රකාශනේ වැඩි කරා. ප්‍රශ්න අංක 6 යන. 6 වෙනි ගාන. නිවසක ඇති ඝනකාභ හැඩති ජල ටැංකියක ඇතුළත පතුලේ දිග මීටර් 2යි පළල මීටර් 1.5යි වේ. එය තුල ඇති ජල පරිමාව ඝන මීටර් 4.5ක් නම් ජල මට්ටමේ උස. පුතේ ඝනකාභ හැඩති ටැංකියක් තියෙනවලු. ඒ ටැංකියේ දිග මීටර් 2යිලු උස නෙමෙයි පළල මීටර් 1.5යිලු. උස දීලා නැහැ. හැබැයි මේ ටැංකියේ පරිමාව ඝන මීටර් 4.5ක් වෙනවලු. අපෙන් අහනවා ටැංකියේ පරිමාව ඝන මීටර 4.5ක් වෙන්න නම් එයාගේ උස කීයක් වෙන්න ඕනේද කියලා. මම එයාගේ උස මෙන්න මෙහෙම හොයාගන්නවා. උදේ ඝනකාභයක පරිමාව අපි ගන්නේ ඝනකාභයක පරිමාව ගන්න එයාගේ දිග වැඩි කරනවා පළලින් වැඩි කරනවා උසින්. ඝනකාභයක පරිමාව අපි ගන්නේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස කියන සූත්‍රය පාවිච්චි කරනවා. එතකොට මේ ඝනකාභේ පරිමාව පුතේ දීලා තියෙනවා 4.5යි කියලා. දැන්ටමත් පරිමාව දීලා. පරිමාව 4.5යි ගාන බලන්න. ගානේ දීලා තියෙනවනේ පරිමාව 4.5යි කියලා. පරිමාව 4.5 එන්න ඕන. සමාන. යාගේ දිග මීටර් 2යි. දීලානේ තියෙන්නේ. වැඩි කිරීමේ පළල 1.5යි. එකක් දීලානේ තියෙන්නේ. වැඩි කිරීමේ උස අන්න ඒක දීලා නැහැ. ඒක දන්නේ නැහැ. ඒක නිසා තමයි අපෙන් අහන්නේ මේකගේ උස කීයද කියලා. උස දන්නේ නැහැ. ඒක දාගන්න x කියලා. පුතේ දැන් මෙතන තියෙන සරල සමීකරණයක්. අපි මේක විසඳලා x කියාගේ අරගමු. ඔන්න බලන්න විසඳන විදිය. 4.5 සමානයි 2 1.5න් වැඩි කරාම 3යි. වැඩි කිරීම x. දැන් x හොයන්න මේ 3 අයින් කරගන්න ඕනේ. එහෙනම් මම මේ පැත්ත බෙදනවා 3න්. එහෙනම් පුතේ එහා පැත්තක් බෙදනවා 3න්. 3ට 3 කැපිලා යනවා.
x කියාගේ මට එනවා 4.5 තුනෙන් බෙදුවාම කතන්දරේ පැහැදිලි 1.5යි. එහෙනම් මේකගේ උස මීටර් 1.5යි කියලා මට ලැබෙනවා. ඔන්න පුතේ 6 වෙනි ගානට උත්තරේ. ඊළඟට අපි යනවා 7 වෙනි ගානට. ප්‍රශ්නාංක 7 සරල සමීකරණයක්. x අඩු කිරීම 3 බෙදීම 5 සමානයි 1යි. විසඳන්න තියෙන. කොහොමද මේක විසඳන්නේ? right? පුතේ අලුත් අයට තමයි මම පේපර් එක WhatsApp group එකට දැම්මා. ඒක බලන්න නෑ. දැන් අලුත් අයට පේපර් එක නෑ නේද? මම මේ කතා කරන ගණන් ටික ඒ ඔයාලා ඉන්න සෙමිනාර් group එකට දාලා තියෙන එක බලා ගන්න පුළුවන් ඈ. right. එතකොට දැන් මේ සරල සමීකරණ විසඳමු. පුතේ සමීකරණයක් කියලා කියන්නේ මෙන්න මේ විදිය නොදන්නා පදයක් හා සමාන ලකුණක් තියෙන ප්‍රකාශනයක්නේ. එතකොට මේ සමීකරණය විසඳනවා කියන එකේ තේරුම මේ නොදන්නා පදේ අගය හොයන එක. අපි බලමු මේ නොදන්නා කෙනාගේ අගය හොයන්නේ කොහොමද කියලා මේක. ඔන්න බලන්න. x අඩු කිරීම 3 බෙදීම 5 සමානයි 1. මේ බෙදීම 5 මල කරදරයක් වේව් කාරණට. ඉතලාම බෙදීම 5 අයින් කරලා දාන්න. කොහොමද දාන්න බෙදීම 5 අයින් කරන්නේ? මේ බෙදීම 5 අයින් කරන්න මම මේ පැත්ත වැඩි කරනවා 5. එහෙනම් මම එහා පැත්තත් වැඩි කරනවා 5. දැන් මම බෙදීම 5ට වැඩි කිරීම 5 කපලා අයින් කරනවා. දැන් මෙතන ඉතුරු වෙන්නේ එතකොට x අඩු කිරීම 3 සමානයි 1 වරක් 5 5යි. දැන් බලන්න x හොයන්න තවත් ලේසි වුණා. දැන් මොකද කරන්නේ මේ අඩු කිරීම 3 අයින් කරලා දාන්න. මේ අඩු කිරීම 3 සමාන ලකුණින් එහා පැත්තට ගෙනියන්න. එතකොට එනවා x සමානයි 5 අඩු කිරීම 3 එහා පැත්තට ගියාම ලකුණ මාරු වෙලා එකතු කිරීම 3ක් බවට පත් වෙනවා. දැන් එනවා x යගේ එතකොට 5යි 3යි එකතු කරාම ඔන්න බලනකොට ටිකෙන් ටික ක්‍රමානුකූලව x හොයාගත්ත ඇති. x යගේ 8යි. ඊළඟට 8 වෙනි ගාන පුතේ මේක අපි ඉගෙන ගත්ත අනුලෝම සමානුපාත පාඩමේ ගාන. මම මේ ගාන පටන් ගන්නකොට මේ ටික කතා කරගෙන යනකොටම කිව්වේ මේ පන්තියේ නම් මේ ටික සාකච්ඡා කරා. දැන් අලුත් අයට මේ ටික පාඩම් ටික කතා කරලා තියෙනවද දන්නේ නැහැ. ඒක නිසා මම මේ ගාන තේරුම් කරන්නම්. මේ ගානේ හැටියට පාඩම් ටික ඔයාලට අර විදිහට තමයි බලන්න වෙන්නේ. තේරුණාද? ඒවල ඉස්සරහට මම පාඩම් ටික ලස්සනට කියලා දුන්නා. දැන් මේ වෙනකොට සෙමිනාර් දෙකක් කරා. මම හිතනවා හොඳටම මේ පන්තියට සහභාගී වෙලා ජීවිතේ හොඳටම ඒ පාඩම් ටික ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේ මම පොරොත්තු වෙනවා ඉස්සරහට දින පාඩම් ටික ඔය විදිහට ඔයාලට මම සිද්ධ කරගෙන යන්න. සෙමිනාර් එකක් විදිහට සිද්ධ කරගෙන යන්න. ඉතින් අපේ පන්තියේ කතා කරපු පාඩම් වලට අර විදිහට බලා ගන්න හැකියාව තියෙනවා. අපේ WhatsApp YouTube channel එකේ ඒ පාඩම් ටික බලා ගන්න හැකියාව තියෙන ප්‍රතිලෝම සමානුපාත සමීකරණ සමගාමී සමීකරණ හැම පාඩමක හරි අපූර්වට ඒවා තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් බලන්න. ඉතින් වෙලාවක දවසකට එක වීඩියෝ එකක් බැලුවහම ඔයාලට ඒ නෝට් එක පවා ලියා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ තාක්ෂණයේ ඒවා පාවිච්චි කරලා අරගන්න පුතේ. හොඳේ පාඩම් ඉස්සෙලා නා. right 8 වෙනි ගාන හාල් කිලෝ 8ක් කිලෝ රුපියල් 680යි නම් හාල් කිලෝ 3ක මිල කීයද කියලා අහනවා. හාල් කිලෝග්‍රෑම් 8ක් රුපියල් 680යි. හරිද? අපෙන් අහනවා එහෙනම් හාල් කිලෝ 3ක් කීයද කියලා. මම පුතේ 8ක් 680 හින්දා එකක් හොයා ගන්නවා කීයද කියලා. 8ක් නේ 680 එකක් කීයද බලමු. 680 මම බෙදනවා 8ෙන්. එතකොට එනවා මට මෙතන 8යි 64යි 5යි. රුපියල් 85යි. හාල් කිලෝ එකක් රුපියල් 85යි. එහෙනම් හාල් කිලෝ 3ක මිල හොයාගන්න දැන් මට බැයිද? පුළුවන් නේ. එකක් 85යි නම් 3ක් හොයන එක හරිම ලේසි. 85 වගේ 3ක් බලන්න. හාල් කිලෝ එකක් 85යි නම් හාල් කිලෝ 3ක මිල හොයන්න 85. මොකද කරන්න ඕනේ මම? 3ෙන් වැඩි කරන්න ඕනේ. වැඩි කරමු.
3 අරක් 5 15 5 දානවා එකක් ඉතුරුයි 3 අරක් 8 24යි 1යි 25යි ඔන්න තියෙනවා කීයද රුපියල් රුපියල් 255 කාල් කිලෝ 3ක් රුපියල් 255යි කියලා ලැබෙනවා 8 වෙනි ගාන එහෙමයි එන්නේ 9 වෙනි ගාන මම චුට්ටකට තියනවා 9 වෙනි ගාන බෝඩ් එකට මම තියලා යනවා 10 වෙනි ගානට ප්‍රශ්නාංක 10ට පුතේ රූපේ සටහනේ පේනවා මම ලං කරලත් පෙන්නන්නම් රූපේ දී ඇති තොරතුරු අනුව y සමානයි 3x ධන එක රේඛාවට සමාන්තර වූ pq සරල රේඛාවේ සමීකරණය ලියා දක්වන්න පුතේ ඔයාලට පේනවා ප්‍රස්ථාරයක් ඇඳලා තියෙන්නේ මම ප්‍රස්ථාර පාඩමත් කරා ඒවේ වීඩියෝ වෙනම තියෙනවා අනුක්‍රමන වලට අන්තක්කණ්ඩ වලට ලස්සනට පොඩ්ඩක් ඉතින් YouTube channel එකට ගිහිල්ලා එහා මෙහා හරිතරුවාම ඔයාලට හොයාගන්න පුළුවන් නේ ඈ වෙලාවක් තිබ්බොත් අද දාන්න ආයි මේ පාඩම් ටික පිළිවෙලට එන විදියට right මෙන්න මේ රේඛාව තියෙනවනේ මේ සරල රේඛාවේ සමීකරණය අපිට දීලා තියෙනවා y සමානයි 3x ධන 1යි කියලා හරිද එයාට සමාන්තර වෙන මෙයාගේ සමීකරණය යහන පුතේ මම ඔයාලට මේ පාඩම උගන්වද්දි කියලා දුන්නා මේ පාන්තිය පටන් ගන්න රේඛා දෙකක් සමාන්තරයි නම් පුතේ සරල රේඛා දෙකක් සමාන්තරයි නම් ඒගොල්ලන්ගේ අනුක්‍රමන සමානයි මම ඒක ඔයාලට කියලා දුන්නා ප්‍රස්ථාර දෙකක් සමාන්තරව ගමන් කරනවා කියන්නේ ඒ ප්‍රස්ථාර දෙකේම පුතේ අනුක්‍රමන මොකද වෙන්නේ සමාන වෙනවා දැන් මේ සරල රේඛාව පේනවනේ ඔයාලට මේ සරල රේඛාවේ අනුක්‍රමණය මේ තියෙන්නේ 3 තමයි අනුක්‍රමණය කොහොමද අනුක්‍රමණය හොයාගන්නේ සරල රේඛාවක අනුක්‍රමණය කියන්නේ x ට ඉස්සරහා ඉන්න ඉලක්කම දැන් මේකේ x ට ඉස්සරහා ඉන්නේ 3නේ පුතේ එහෙනම් මේ සරල රේඛාවේ අනුක්‍රමණය 3යි එතකොට එහෙනම් එයාට සමාන්තරව ගමන් කරන මෙන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණයත් ඒකම වෙන්න ඕනේ එහෙනම් මෙයාගේ සරල රේඛාවේ අනුක්‍රමණය පටන් ගන්න ඕනේ y සමානයි 3x කියලාමයි එයි ප්‍රස්ථාර දෙක සමාන්තරයි නම් අනුක්‍රමණ වෙනස් වෙන්න බෑ අනුක්‍රමණත් සමානයි මෙයාගේ අනුක්‍රමණය 3යි එහෙනම් මෙයාගේ අනුක්‍රමණය 3යි දෙන්න වෙනස් වෙන්නේ අන්තක්ඛණ්ඩේ අපි කොහොමද මෙයාගේ අන්තක්ඛණ්ඩ හොයාගන්නේ පුතේ එයාගේ අන්තක්ඛණ්ඩ හොයාගන්න තමයි මේ සරල රේඛාව ගිහිල්ලා හොඳට බලන්න y ගේ කොතනින්ද කැපිලා තියෙන්නේ කියලා ඔයාලට පේනවා ඔය සරල රේඛාව ගිහිල්ලා y ගේ කැපිලා තියෙන්නේ ඍණ දෙකේ මෙන්න මෙතන කැපිලා ඍණ දෙකේ අන්න යා තමයි සරල රේඛාව අන්තක්ඛණ්ඩය කියන්නේ එහෙනම් මෙයාගේ අගට ඍණ දෙකේ ඉන්නේ ඔන්න තියෙනවා උඩ තියෙන ප්‍රස්ථාරයට සමාන්තරව ගමන් කරන මෙන්න මේ PQ කියන සරල රේඛාවේ සමීකරණය y සමානයි 3x ඍණ 2යි. ඔන්න තියෙනවා සරල රේඛාවේ සමීකරණය. මෙන්න මෙහෙමයි පුතේ 10 වෙනි ප්‍රශ්නේ දක්වා පිළිතුරු ටික ලබා ගන්න. right. ලියා ගන්න එතනට වෙනකම්. ලියා ගන්න. දැන් ලියා ගන්න පුතේ. ඔය දැන් සමහර වෙලාවල් වලට වලට මම අර කිව්වේ මම පොඩ්ඩක් මම කියන දේ හොඳට තේරුම් ගන්න ලියන ගමන් හොඳට මම කියන දේ තේරුම් ගන්න මේක ලියන ගමන් තේරුම් ගන්න ඕනේ. හරිද? නේද? හරි. මම කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. මොකද මේ සමහර පාර්ට්ස් මම කියන්නේ දැන් හිතන්නකො කවුරු හරි දරුවෙක් ඉන්නවා තාම සරල රේඛාව පාඩම ඉගෙන ගන්න නැහැ. හරිද? හැබැයි මම කියලා දුන්න අර පාඩම් දෙක නම් සර් හොඳටම තේරුණා. මට මේ ගාන චුට්ටක් හරියට තේරුනේ නෑනේ කියලා හිතන අය ඉනවා ඇති අවංකව. ඒ හැබැයි එහෙම හිතෙන්නේ මේ පාඩම මගෙන් ඉගෙන ගත්තේ නැති අය. හැබැයි අපෙන් ඉගෙන ගත්ත අය ටික මේ කතන්දරය දන්නවා. එතකොට ඒක සාධාරණ හැඟීමක්. වට ඒක එහෙම වෙන්නේ නැති. ඔයාලට ඒක එහෙම වෙන්නේ මේ කොටසට අදාළ තියරි ටික ඔයාලගේ ඔළුවේ නැති හින්දා. හැබැයි ඉතින් මම මේ කියලා දුන්න එක අනුව මේකට අදාළ මේ උත්තරේ ලියා ගන්න තේරෙනවා. එතකොට මොකද දන්නවද ඔයාලා කරන්න ඕනේ එහෙම උනේ ඔයාලගේ මේ පාඩම ඔළුවේ නැති හින්දානේ. ආන්න අර මම කිව්ව දේ තමයි ඔයාලට කරන්න තියෙන්නේ. මගෙන් මේ පාඩම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මේ දැන් බෝඩ් එකේ මම කතා කරලා තියෙන හැම පාඩමකම වීඩියෝ තියෙනවා පුතේ. ඔයාලා ඒක බලලා ඔක්කොම එකම දවසේ බලන්න ගියොත් නම් තේරෙන්නේ නැහැ.
එක දවසකට එක පාඩම ගානේ නෝට් එකත් එක්කම ලියන ගම වීඩියෝ එක බලා ගන්න. එතකොට මේ අනිත් දවසේ වෙනකොට ඊළඟ සතියේ වෙනකොට ඔයාලට අපි කරලා නැති අපි පන්තියේ කරපු ඔයාලා ඉගෙනගෙන නැති පාඩම් ටිකත් ලස්සනට ඉගෙන ගන්න chance එක. ඔන්න ඉතින් හැමෝටම ඒ අවස්ථාව මම හදලායි තියෙන්නේ. දැන් channel එකක් මාර්ගයෙන් ඔයාලට ඕනම වෙලාවක දැන් මගේ අපේ පාඩම් ඉවර කරපු ළමයින්ටවත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලට මතක නැත්තම් සරල රේඛාවස්ක අනුක්‍රමණය ගන්න එක මට මතක නෑ වගේ. ඉස්සර නම් ලත වෙන්න වෙනවනේ. මතක නැති වුණොත් ඉතින් ආයි සර් රිවිෂන් කරනකම් ඉන්න වෙනවා ඉතින් ඉස්සර නම්. දැන් එහෙම නෑනේ. ඔයාලට මතක නැත්තම් ගියා YouTube එකට අපේ WhatsApp channel එකට ගියා. sorry YouTube channel එකට ගියා. ඒ channel එකේ තියෙනවා සරල රේඛාව පාඩම කතා කරපු වීඩියෝ එක. ඒක බැලුවා. අවශ්‍ය තැනට වෙනකන් ඉස්සරහට යවලා බලා ගන්න පුළුවන් නේ ඔයාලට. ඔන්න ආයි මතක් කරගත්තා ආයි රජා වගේ ගණන් ටික හදන්නයි තියෙන්නේ. අන්න දැන් ඒ වගේ ඒ තියෙන තාක්ෂණයත් එක්ක තියෙන ඒ පහසුකම් වලින් උදව් අරගෙන මේ වැඩේ ගොඩ දා ගන්නයි තියෙන්නේ. ගියා ගන්නකො. ඉවර නම් කියන්න ඈ. ලියාගෙන ඉවරනම කියන්න ඕන.
හොඳයි. right. අපි ඊළඟට ලකරන් ටිකට යමු. මොකක්ද ඊළඟට 11 වෙනි ගාන දර්ශක වලින් තියෙන මම ඔයාලට උගන්වපු ප්‍රසිද්ධ දර්ශක නීතිය. x ගේ යම් කිසි බලයක් මෙතන තියෙනවා. බෙදීම y ගේ ඍණ තුන්වෙනි දර්ශකේ සමාන වෙලා තියෙනවා y ගේ තුන්වෙනි බලය බෙදීම කිසියම් කෙනෙක්ගේ දෙවෙනි බලයට. ඇත්තම කතන්දරේ හරියට බැලුවොත් මොකද්ද මේක සිද්ධ කරලා තියෙන්නේ කියලා තේරෙනවා. මේ ඍණ දර්ශක ධන දර්ශක කරන විදිය. මෙතන තියෙන ඍණ තුන්වෙනි බලයක්. එයාව ඉරෙන් උඩට ගත්තා. ඍණ දර්ශකයේ ධන දර්ශකයේ බවට පත් වුණා. ඍණ දර්ශකයක් ධන දර්ශකයක් බවට පත් කරන්නේ එයා ඉන්න තැන මාරු කරලා දර්ශකවල නීතියක් එක මම පන්තියේ ඉගෙනනවා. ඍණ දර්ශකයක් ධන දර්ශකයක් බවට පත් කරන්නේ එයා ඉන්න තැන මාරු කරනවා. ඉන්න තැන මාරු කරනවා කියන්නේ එයා ඉරෙන් උඩ හිටියොත් එයා වර්ගන ඉරෙන් යටට දානවා. එයා ඉරෙන් යට හිටියොත් එයා වර්ගන ඉරෙන් උඩට දානවා. එහෙම දැම්මම එයාගේ ඍණ ගතිය නැති වෙලා යනවා. මේ බලන්නකෝ. මෙතන සිද්ධ කරලා තියෙන එක උදාහරණයකින් හොයාගත්ත හැකි. මෙතන y ගේ ඍණ තුන තියෙන්නේ. එයා වර්ගන ගිහින් උඩ අතෑරලා තියෙනවා. එයාගේ මේ ඍණ ගතිය නැති වෙලා තියෙනවා පේනවා. ඍණ තුන මෙතන නැහැ නේද? ඍණ ගතිය නැති වුණා. එහෙනම් මෙතනත් සිද්ධ වෙලා තියෙන ඇත්තම කතන්දරේ x ගේ ඍණ දෙක තියලා තියෙන්නේ. එයාව මේන් ගෙනහිලා පල්ලෙහාට දාලා. ඕන අපි අපිත් එක වීලු කරනවා. අපිට තේරෙනවා මොකද්ද කරලා තියෙන්නේ. මුන් දෙන්නම ආරු කරලා මෙතන දාලා තියෙන්නේ. අයියෝ මේ උඩ හිටියේ කායකට දැම්මා. එයාගේ ඍණ ගතිය නැති කරා. මේ යට හිටියේ කා උඩට දැම්මා. එයාගේ ඍණ ගතිය නැති. ඕනෝක තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඊළඟට 12 වෙනි ගාන. ත්‍රිකෝණයක් තියෙනවා. ඔයාලා දන්නවා ඕනෙම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. ඒක දන්නවනේ ඒක නම් ඕනම මේ ඉගෙන ගන්න එකන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි නේ. දැන් මට ලියන්න පුළුවන් මෙතන x එකතු කිරීම 70. එකතු කිරීම x ධන 20 සමානයි කියලා 180කට. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. දැන් මේක සුළු කරමු. මෙතන ඉන්නේ x පදයට එක්ක මේ x පදේ එකතු වෙලා x 2යි x වෙනවා. මේ 70යි මේ 20යි එකතු වෙලා 90ක් වෙනවා. සමානයි 180යි. දැන් පුතේ මේ 90 එහාට යවන්න. එතකොට 2යි x යගේනවා මට 180 ධන 90 එහාට ගියාම ඍණ 90ක්. දැන් එනවා 2යි x යගේ සමානයි 180ෙන් 90ක් ගියාම 90. x හොයන්න මේ දෙක මෙතනින් අයින් කරන්න. මේ පැත්ත බෙදනවා දෙකෙන්. එහෙනම් එහා පැත්ත බෙදනවා දෙකෙන්. දෙකට දෙක කැපුණා. ඔන්න x යගේනවා x සමානයි 90 දෙකෙන් බෙදුවාම අංශක. පුතේ සමීකරණයක් විදිහට ගොඩනගලා ඔන්න මම x යගේ හෙව්වා. x සමානයි අංශක 40. ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ මේවා ද්විමේය සංඛ්‍යා. මම ඉගෙන ගත්තේ නැති අයට නම් මේ කොටස ටිකක් විතර තේරෙන්නේ නැති වෙයි. ද්විමේය සංඛ්‍යා ටිකක් වෙනස් විදිහට නේ යන්නේ. මම කිව්වා ඒව විතර කියන්නේ ඒවා බලන්න. වීඩියෝ තියෙනවා මම YouTube channel එකේ link එකක් මම දැම්මා. ඒවා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් තමයි මේ ගාන හදන්න. 1.1ට එකකින් අඩු කරන්න ඕනේ 1.1 බිඳුවක්. අඩු කරමු එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. බිඳුවෙන් එකක් බෑ හැපැත්තෙන් එකක් ගත්තාම 10යි. 10න් එකක් ගත්තාම 1යි. ඒක තමයි වෙනස් වෙන්නේ. 10න් එකක් ගත්තාම වල හිත 9න්නේ සොරයි එක දැම්මේ නෑ. ඉතින් ද්විමේය සංඛ්‍යාවල පාවිච්චි කරන්නේ බිඳුව සහ එක විතරනේ. ඒකින්ද ඒකේ ක්‍රමයක් තියෙනවා ඒව ගන්න බෑ. ඒකයි මම කිව්වේ ඒක දන්නේ නැත්තම් මේක තේරුම් ගන්න අමාරුයි. ඒ පාඩම බලන්න කියලා කිව්වේ ඒකයි. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එකක් ගත්තාම 10යි. 10න් එකක් අඩු කරාම 1යි. දැන් මෙතන බිඳුව තියෙන. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. එහා පැත්ත එකත් එක්ක ගත්තාම 10යි. 10න් එකක් අඩු කරාම 1යි.
දැන් මේක දුන්නේ හින්දා මෙතන බිඳුව තියෙන්නේ. ඒ බිඳුව ගෙනාව පල්ලෙහාට. මේකත් ගෙනාව පල්ලෙහාට. ඔන්න තියෙන උත්තර. ඕන 1.1 එක තමයි ඒකේ උත්තර. 13 එහෙමයි. 14ට යමු අපි දැන්. 14 වෙනි ගාන සූත්‍ර උක්ත කිරීම පාඩමෙන් v සමානයි u ධන at. මෙන්න මේ සූත්‍රයේ t උක්ත කරන්නලු t උක්ත කරන්න. පුතේ මම පොඩ්ඩක් ඒක පුට්ටක් විතර මතක් කරමු. උක්ත කරනවා කියන්නේ තනි කරනවා කියන එක. මොකටද උක්ත කරනවා කියන්නේ? තනි කරනවා කියන්නේ. සිංහල වලක් තියෙනවනේ උක්ත ආඛ්‍යාත කියලා. ඒක නෙමෙයි මේක. මේක වෙනම එකක්. දැන් මේ සූත්‍රය ගත්තොත් එහෙම මේ සූත්‍රේ v නේද සමාන ලකුණ එක පැත්තක තනියෙන් ඉන්න පදේ. ඒකෙන් අපි මේකට කියනවා උක්ත පදය කියලා. මොකක් කියලාද? උක්ත පදය. සූත්‍රවල. හොඳේ මේ ගණන් පාඩමිය. මේකට තමයි අපි කියන්නේ උක්තය කියලා. දැන් අපිට මේ සූත්‍රයේ දීලා අපිට කියනවා මෙන්න මේ t කියන කෙනා උක්ත කරන්න කියලා. ඒ කියන්නේ මේ සූත්‍රය දැන් තනි වෙලා ඉන්නේ v නේ. අපිට කියනවා v නෙමෙයි t තනි කරලා දෙන්න. එහෙනම් v ව නෙමෙයි t ව තනි කරලා දෙන්න. හරි අපි තනි කරමු. ඔන්න බලන්න. ඉස්සල්ලාම මොකද කරන්නේ? මේ ධන u ඉන්නේ. අන්න ඒ ධන u අයින් කරමු ඉස්සල්ලාම. මේ ධන u අයින් කරමු. කොහොමද ධන u අයින් කරන්නේ? මේ පැත්තෙන් u කෙනෙක් අඩු කරලා එහා පැත්තෙනුත් u කෙනෙක් අඩු කරනවා. මේකට මේක වුණ දැන් කැපිලා ගිහින් u අයින්. දැන් මට එනවා v අඩු කිරීම u සමානයි at. තාම t තනි උනේ නැහැ. u විතරයි අයින් උනේ. දැන් t තනි කරන්නේ a අයින් කරන්න ඕනේ. a අයින් කරන්නේ කොහොමද? මම මේ පැත්ත දැන් බෙදනවා a ගෙන්. එහෙනම් එහා පැත්තක් බෙදනවා a ගෙන්. ඔන්න aට a කැපිලා ගිහිල්ලා t තනි වෙනවා. ඔන්න t සමානයි v අඩු කිරීම u බෙදීම a කියලා. ඔන්න සූත්‍රේ කවුද තනි උනේ නැහැ. t තනි වුණා. දැක්කද? මෙතනදී උක්ත වෙලා තියෙන v මෙතනදී උක්ත උනේ t. අපිට ඒක තමයි කිව්වේ t උක්ත කරන්න කියලා t තනි කරන්න කියලා. ඔන්න අපි t තනි කරා. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 15. විස්කම්භයේ 21 සෙන්ටිමීටර වෘත්තාකාර ආස්තරයක වටේ දිග ගණනය කරන්න. වෘත්තයක් තියෙනවලු පුතේ. මේ වෘත්තේ විස්කම්භයේ 21ලු සෙන්ටිමීටර. එහෙනම් මේකේ වටේ දිග හරව කීයද කියලා. පුතේ වෘත්තයක පරිධිය පාඩම අපි ඉගෙන ගත්තා. ඔය වෘත්තයක පරිධිය පාඩමේ විස්කම්භය දීලා තියෙනකොට එයාගේ වටේ දිග හොයන සූත්‍රයක් අපි ගාව තියෙනවා. මොකද්ද? c සමානයි 5d කියන සූත්‍රය. මෙන්න තියෙනවා සූත්‍රය. වෘත්තයක විස්කම්භය දීලා තියෙනකොට එයාගේ වටේ දිග හොයන සූත්‍රය තමයි මේ තියෙන්නේ. මොකද්ද? c සමානයි 5d. සූත්‍රය ලිව්වා. ආදේශ කරලා මේ වෘත්තේ වටේ දිග හොයන්න. c සමානයි 5 වෙනකොට ඔයාලා දන්නවා ආදේශ කරන්නේ 7න් 22 වැඩි කිරීම. d වෙනුවට ආදේශ කරන්නේ විස්කම්භය 21. ආදේශ කරලා දැන් පරිස්සමට සුළු කරන්න. උඩයට එක කැපෙනවා නෙමෙයි. 7ට 7 එකක් කියලා කැපෙනවා. 21ට 7 එකට 3යි කියලා කැපෙනවා. අවසානයේදී මේ 22 3න් වැඩි කරලා උත්තරේ දාන්න. මේ ඉතුරු වෙච්ච 22 වැඩි කරන්න මේ ඉන්න 3න්. 22 වරක් 3 66යි. එහෙනම් පුතේ සීගයාගේ වටේ එනවා සෙන්ටිමීටර් 66යි. ඊළ පුතේ සෙන්ටිමීටර් 66යි. 16 වෙන ප්‍රශ්නය. ප්‍රශ්න අංක 16. right මෙන්න බලන්න. මෙතන b මේ බාහිර කෝණය මෙහා b මෙතන අංශක 90යි මෙයා a පුතේ බලාගෙන ඉන්න e a b c d පුතේ බලන්න මෙතන 25යි අපිට ඉස්සල්ලාම a සහ b හොයන්න කියලා කියන්නේ ඕන බලන්න මම ඉස්සල්ලාම a හොයන්න මෙන්න මේ පොඩි ත්‍රිකෝණය සලකන්න මෙන්න මේ පොඩි එක හිච්චි එක මේ හිච්චි නම් ගන්න මේ හිච්චි ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය සලකන්න මේ ත්‍රිකෝණය මෙයා a මෙතන අංශක 90යි මෙතන 25යි පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක් නේද මේ තුන් දෙනා අපි දන්න දෙයක් තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි කියලා එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් a එකතු කිරීම අංශක 90 එකතු කිරීම 25 ඔන්න මේ තුන් දෙනාගේ එකතුව මෙයා දන මෙයා මේ තුන් දෙනාගේ එකතුව පුතේ සමානයි අංශක 180
දැන් මේක සුළු කරමු. a ධන 90 25 115යි සමානයි අංශක 180. දැන් ඒ කියන්නේ ගන්න මම 180 න් 115ක් අඩු කරනවා. පුතේ ඒ කියන්නේ එනවා අංශක 65යි කියලා. ඒ සමානයි අංශක 65යි කියලා මට ලස්සනට ඒක උත්තරේ. ඒවා තව එකෙක් ඉන්නව හොයන්න. කවුද? B. B හොයමු මෙහෙම. දැන් ලොකු ත්‍රිකෝණයක මහා ත්‍රිකෝණ. මෙන්න මේ ත්‍රිකෝණය ගමු කෙලින්ම. මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් ඉවතට දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේ B. අන්න එයා සමාන වෙනවා එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. මේ එක සම්මුඛ කෝණයක් මේ අනිත් සම්මුඛ කෝණය. හොඳයි මේ ලොකු එකා බලන්න. මෙතන 90යි මෙතන A කියලා ගන්න ඕනේ අපි දැන් දන්නවනේ 65යි කියලා. එහෙනම් මේ දෙන්නගේ එකතුව මේකට සමාන වෙනවා. ඇයි අපි දන්නව ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියලා නීතියක්. එහෙනම් මෙන්න මෙයා B පුතේ සමාන වෙනවා. එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. මෙයා දන මෙයා 90 දන 65ට. ඇයි 65 කියලා බිස්නස් පාවිච්චි කරන්න පුළුවන් මේ A හොයාගත්තන 65යි කියන්නේ. දැන් B කියනවා මට B සමානයි 90යි 65යි 155. B කියගේ මට එනවා අංශක 155යි. ඔන්න 16 වෙනි ප්‍රශ්නයට පිළිතුරු. 17ට අපි යනවා. ප්‍රශ්න අංක 17. මොකක්ද? බිස්කට් තොගයක් විකිණීම වෙනුවෙන් 106ක කොමිස් මුදලක් අය කරයි. බිස්කට් තොගයක් විකුණලා දෙන්න 106ක කොමිස් මුදලක් ගන්නවා. හරිද? අය කළ කොමිස් මුදල රුපියල් 18000ක් නම් බිස්කට් තොගේ වටිනාකම කීයද? දැන් මොකද්ද කියන්නේ? බිස්කට් එක විකුණලා දෙන්නේ මම බිස්කට් එක විකුණලා දෙනකොට ඒ බිස්කට් වල වටිනාකම තියෙනවනේ. ඒකෙන් 106ක් මම කොමිස් ගන්නවා. ඒ විදිහට මම අරගත්ත කොමිස් මුදල 18000 නම් බිස්කට් එක විකුණුවේ කීයටද කියලා යහන්නේ. ඔන්න බලන්න මම ඒ ගාන හදන විදිහ. හරිද? මම දැන් දන්නේ නැහැ බිස්කට් එක විකුණුවේ කීයද කියලා. මම ඒක x කියලා දාගන්නවා. බිස්කට් විකුණුව වටිනාකම x කියලා දාගන්නවා. කොහොම හරි බිස්කට් එක විකුණන වටිනාකම තියෙනවනේ. දැන් මම x කියලා දාගත්තේ. මෙන්න මේ වටිනාකමෙන් අනිවාර්යයෙන්ම 106ක් මම කොමිස් ගන්නවා. බිස්කට් තොගේ වටිනාකමෙන් 106ක් කොමිස් ගන්නවා. අන්න ඒ විදිහට අරගත්ත කොමිස් මුදල සමාන වෙනවා 18000. ඒ කියන්නේ බිස්කට් වල වටිනාකමෙන් 106ක් කියන්නේ 18000. දැන් අපි මේ x කියන්නේ කවුද කියලා ඉවරා ගන්න තියෙන්නේ. සපුතේ දැන් ඔයාලට පේනවා මෙතන සරල සමීකරණයක්. අපි මේක විසඳලා x හොයමු. ඔන්න බලන්න විසඳන විදිහ. බෙදීම 100 නැති කරන්න එපා. ඔක්කොම ඉස්සලාම් බෙදීමේ උනේ අයින් කරන්න ඕන වාත වෙන්න කලින්. බෙදන 100 අයින් කරන්න වැඩි කරනවා 100. එහෙනම් එහා පැත්තටත් ඒ දෙයම කරන්න. එහා පැත්තත් වැඩි කරනවා 100. 100ට 100 කැපෙනවා. දැන් එනවා x වැඩි කිරීම 6 සමානයි 1800 100න් වැඩි කරාම අගට තව බිංදු දෙකක් එනවා. දැන් පුතේ මේ වැඩි කිරීම 6 අයින් කරගමු. මම මේ පැත්ත බෙදනවා 6. එහෙනම් එහා පැත්තට ඒ දේම කරමු. එහා පැත්තත් බෙදනවා 6. 6ට 6 කැපෙනවා. ඔන්න මට x යර්ගේ එනවා. x සමානයි 18 6 බෙදුවාම 30යි 3යි අගට බිංදු 5 දාන්න. ඔන්න පුතේ බිස්කට් ටික කීයටද විකුණලා තින්නේ? ලක්ෂ 3කට. බිස්කට් ටික ලක්ෂ 3කට තමයි විකුණුනේ. ලක්ෂ 3න් 106ක් ගත්තාම තමයි 18000ක කොමිස් මුදලක් හම්බ වෙන්නේ. ඔන්න 17 වෙනි ගැටලුව එහෙමයි. 18 වෙනි ගානේ රූපේ ගැටලුවක් තියෙනවා. මේ රූපේ හරියට අඳින්නම්. මෙන්න මෙහෙමයි තියෙන්නේ. පයිතගොරස් ප්‍රමේය දාන්න තියෙන පුතේ. මේ දිග දීලා තියෙන එහා පැත්තට වැදිලා දෙපැත්තට වැදිලා තියෙන්නේ. මේක සෙන්ටිමීටර 8යි. මේ දිග සෙන්ටිමීටර 17යි. අපෙන් අහන්නේ මෙයාව කීයද කියලා. මෙන්න මේක කීයද කියලා තමයි අපෙන් අහන්නේ. හරි ගාන කියවලා බලන්නකෝ. ගාන එකව තමයි අහන්නේ. දානවා මම බය නැතුව පයිතගොරස් ප්‍රමේය. අපි ඉගෙන ගත්ත ඒකනේ පයිතගොරස් ප්‍රමේය දාගන්න ඉගෙන ගත්තේ. දාන්න පයිතගොරස් ප්‍රමේය. කොහොමද? ඔන්න බලන්න. කාරණයේ වර්ගය සමානයි ඉතිරිපාද දෙකේ වර්ගයන් එක. මෙයා තමයි කාරණය. ඒතර 17 වර්ගය සමානයි ඉතිරිපාද දෙකේ වර්ගයන්ගේ එකතු. 8 වර්ගය ධන x ගේ වර්ගය. පුතේ 17 වර්ගය කියන්නේ 17 වරක් 14 289යි. සමානයි 8 වර්ගය 64යි. ධන x ගේ වර්ගය x වර්ගය. බලන් ඉන්න
දැන් මොකද කරන්නේ? මේ 64 සමාන ලකුණේ මෙහෙට එනවා. එතකොට එනවා 289 අඩු කිරීම 64 සමානයි x ගේ වර්ගය. 289 න් 64ක් ගියාම 225යි. සමානයි x ගේ වර්ගය. පුතේ 225 x ගේ වර්ගය නම් x හොයන්න මොකද කරන්න ඕනේ? වර්ගය අයින් කරන් දෙපැත්තෙම වර්ගමූලය දාන්න. වර්ගයට වර්ගමූලය කැපෙනවා. දැන් එන x සමානයි 225 වර්ගමූලය 5. සමානයි සෙන්ටිමීටර් 15යි කියලා එනවා. x සමාන සෙන්ටිමීටර් 15යි කියලා එනවා. හොඳට බලන් ඉන්නේ. ඔන්න එයාව හෙව්වා. 19 සාධක ධර්ම භාවිතා කරලා විසඳන්න කියලා. මෙන්න ගන්න. 1 ඍණ 4යි x වර්ගය. පුතේ මේක සාධක කඩන්න නම් මම මෙයාව හදා ගන්න වෙනවා. මෙයාව හැඩ කර ගන්න වෙනවා. වර්ග දෙකක අන්තරයක් විදියට. කොහොමද බලමු මම මෙයාව වර්ග දෙකක අන්තරයක් විදියට හදා ගන්න. ඔන්න බලන්න. මට 1 ලියන්න පුළුවන් එකේ වර්ගය කියලා. ඍණ 4යි x ලියන්න පුළුවන් x වර්ගය ලියන්න පුළුවන් 2යි x සම්පූර්ණ වර්ගය කියලා. මේ 1 ලියන්න හැකි එකේ වර්ගය කියලා. 4යි x වර්ගය මට ලියන්න පුළුවන් 2යි x සම්පූර්ණ වර්ගය කියලා. දැන් වර්ග දෙකක් දෙපැත්තේ මැද්දේ අඩු කිරීමක් මේ වගේ වට තමයි අපි කියන්නේ වර්ග දෙකක අන්තරයක්. පුතේ වර්ග දෙකක අන්තරයක සාධක වෙන්නේ මේ වර්ග වෙන පද දෙක තියෙනවනේ. මේ වර්ග වෙන පද දෙකේ එකතු එක සාධකයක්. ඔය වර්ග වෙන පද දෙකේ අන්තරය තව සාධකයක්. එහෙනම් මුගේ සාධකය උගලේ 1 ධන 2යි x එක සාධකයක් 1 ඍණ 2යි x අනිත් සාධකයක්. ඔන්න තියෙන වර්ග දෙක අන්තරයක සාධක වර්ග වෙන පද දෙකේ එකතු එක සාධකයක් වර්ග වෙන පද දෙකේ අන්තරය තවත් සාධකයක්. ඔන්න 20 වෙනි ගාන ප්‍රශ්නාංක 20 අපිට කියනවා රූප සටහනේ පරිදි AB හා AC ඍජු මාර්ග දෙකකට සමදුරින් විදුලි කණුවක් සිටවීමට අදහස් කරයි. විදුලි කණුව සිටවීමට හැකි ස්ථානය පත පිළිබඳ දැනුම භාවිතයෙන් ඇඳ දක්වන්න. පුතේ AB සහ AC කියන්නේ එකිනෙක ඡේදනය වන රේඛා යුගලයක්. පත හතරක් මං ඔයාලට සුපුරියට ඉගෙනුවා. මොකද්ද පත හතර? වෘත්තය, ලම්බ සමච්ඡේදකය, සමාන්තර රේඛාව, කෝණ සමච්ඡේදකය. ලක්ෂයකට නියත දුරින් චලනය වෙන ලක්ෂයක් ගැන කියවෙනවා නම් අපි අඳින්න ඕනේ වෘත්තයක්. ලක්ෂ දෙකක් ගැන කියවෙනවා නම් අපි අඳින්න ඕනේ එතන ලම්බ සමච්ඡේදකයක්. එක රේඛාවක් ගැන කියවෙනවා නම් අපි එතන අඳින්න ඕනේ සමාන්තර රේඛාවක්. එකිනෙක ඡේදනය වන රේඛා දෙකක් ගැන කියවෙනවා නම් අපි එතන අඳින්න ඕනේ කෝණ සමච්ඡේදකයක්. දැන් අපිට කියන්නේ AB සහ AC කියන රේඛා දෙකට නියත දුරින් චලනය වන ලක්ෂය පත අඳින්න කියලා. පුතේ මෙතන රේඛා දෙකක් පේන්න තියෙනවානේ. රේඛා දෙකක් නම් අපි අඳින්න ඕනේ මේකට මොකද්ද? කෝණ සමච්ඡේදකයක්. එහෙනම් මෙයාටයි මෙයාටයි නියත දුරින් චලනය වන ලක්ෂය පතේ කියන්නේ. ඒ රේඛා දෙක අතර කෝණේ කෝණ සමච්ඡේදකය තමයි පුතේ අඳින්න ඕනේ. අපි අඳුම් මේ කෝණ සමච්ඡේදකය. තිබ්බයි එකෙන් කවපටුව ගහන මේව චාපේ ආයෙ මෙන්න මේ චාපේ කැපෙන මෙතන තියෙන්නේ. මෙතනින් තියෙනවා කවකටුව ගහන මැද්දෙන් චාපේ ගන්නවා කවකටුව මෙතනින් තියෙනවා ආයෙ චාපේ කපන. අවසානයේදී චාප දෙක කැපෙන තැනයි ඒ වයි අඩු වෙන යාපත. ඔන්න තියෙනවා පුතේ කෝණ සමච්ඡේදකය. ඒතර මේ රේඛාව තමයි මෙන්න මෙයාටයි සමාන දුරින් ගමන් කරන රේඛාව. ඕනෝක තමයි ඇදලා පෙන්නන්න. මම පුංචි කතාවක් කියන්නේ. පුතේ මෙන්න මෙහෙමයි. දැන් මේ දේවල් අර මම හැමදි ඉස්සලා කිව්වා වගේ මේ දේවල් දන්නේ නැති කෙනාට ප්‍රශ්නයක් මේ. හැබැයි චුට්ටක් මම එක හිතාගන්න. මම මේ කියන චුට්ටක් හිතා. මම මේ කියන දේ පොඩ්ඩක් හොඳින් අවධානයෙන් හිතන්න. දැන් ඔයාලා මම මගේ සාමාන්‍ය ප්‍රතිඵල ටික මම ගෲප් වලට දාලා දැක්කා. ඒක මාර ප්‍රතිඵලයක්. එයාලා අවුරුදු දෙකම ඔන්ලයින් ඉගෙන ගත්ත ළමයි. එයාලා දවස් 7ම ගණන් ඉගෙන ගත්ත ළමයි. කොහොමද රිසර්ච් මට දැන් මේ වෙනකොට ලැබිලා තියෙන ප්‍රතිඵල 86ක් තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගෙ දැනට ලැබිච්ච ප්‍රතිඵල 86ක් තියෙනවා. ඔය 86න් විශ්වාස කරන්න එක ළමයි ගණිතය පේන්නේ නැහැ. වැදගත්ම දේ මේකයි. ඔය 86න් S සාමාර්ථ තියෙන 8යි. 86න් 8යි. හිතන්න ලියා ගන්න බැලුවොත් 86න් අඩු කරමු 8යි. පුතේ 78කටම A එකක් හරි B එකක් හරි C එකක් හරි. ඉතින් හිතා ගන්න පුළුවන්ද අපේ පන්ති වැඩ කිද? මම ඒකයි කියන්නේ ඒ තැනට ගියේ
අපි ගණන් හදලා නිකන් බලන් ඉඳලා කයි වාරු ගහලා සතියට දවසක් ගණන් හදලා නෙමෙයි අපි ගණන් හදුවා මේ ඔයාලටත් ඒක තමයි හුරුව දෙන්නේ මම මේ කියන්න ඔයාලා දැන් අද නම් මේකට සම්බන්ධ වුණේ අලුතින්ම හිතන්න අපි මේ වගේ දැන් මාස 3ක් තිස්සේ කරගෙන ඉන්නවා මාස 3ක් තිස්සේ ඔයාලා නිකමට හිතන්න එක මාසයකට මේ වගේ ප්‍රශ්න 80ක් කෙටි ප්‍රශ්න විතරක් සාකච්ඡා. ඒතර මේ මාස තුනට කෙටි ප්‍රශ්න 240ක් අපි කතා කරමු. තවත් ඉස්සරහටත් කතා කරමු. හැම මාසෙකම මේ විදිහට ප්‍රශ්න සාකච්ඡා කරන්න ගණන් හදන එකම පාඩමේ ගණන් ටික යන්න. අපි ගණන් හදනකොට ගණන් බැරි වෙනවද පුළුවන්. ඔන්න ඕක තමයි මම මේ සතියේට දවසක් දෙකක් තුනක් හතරක් වැඩිපුර හරි දාගෙන ගණන් කරා. ඇයි? ඔයාලා තනියෙන් ඉන්නකොට කවදාවත් ගණන් හදන්නේ. මම ඇවිල්ලා අපි දෙගොල්ලෝ එකතු වෙලා ගණන් හදමු. විශ්වාස කරන්න අපිට ගණන් පුළුවන්. අන්න ඒක විශ්වාස කරන්න. ඔයාලා හරි තැනට ඇවිල්ලා තියෙන්නේ. හරි දේ කරන්නේ. ප්‍රතිඵලය හරිම එකක් වෙනවා. හැබැයි මගෙත් එක්ක මම මහන්සි වෙනවා වගේ ඔයාලත් මහන්සි වෙනවා. තේරුණාද? අපි වැඩ කරමු. තියාගන්න. ඒකත් නම් ඉස්සෙල්ලා ගන්න.
පුතේ ඉවරනම් කියන්න. හොඳයි. ඊළඟට යමු අපි ඊළඟ පේපර් එකට. ඒකත් මම ෆොටෝස් ටික දාලා තියෙනවා අපි අලුතින් ආපු පුතාලා දුවලට. පස්තර අධ්‍යාපන කලාපේ පේපර් එකේ ගැටළු ටිකට යමු. ප්‍රශ්නාංක 1 පටන් ගන්නේ විද්‍යාත්මක අංකණයෙන් 2500 විද්‍යාත්මක අංකන ලියන්න. දන්නවනේ ලියන විදිහ. මුල් ඉලක්කම් දෙක මැද්දට දශම දෙක තිබ්බා. 2.5 වැඩි කිරීම 10 බලය තීරණය කරන්නේ මෙතනින් දශම දෙක තිබ්බහම දශම දෙකෙන් පිටිපස්සේ ඉන්න ඉලක්කම් ගානක්. මෙතනින් දශම දෙක කියලා ලිව්වොත් මේ දශම දෙකෙන් පිටිපස්සේ ඉලක්කම් 1යි 2යි 3ක් ඉන්නේ නින්දා 10 තුන්වෙනි බලයෙන් වැඩි කරන්න. ඔන්න විද්‍යාත්මක අංකණය ලිව්වා. උත්තරේ 2.5 වැඩි කිරීම 10 තුන්වෙනි බල. ප්‍රශ්නාංක 2 3න් 2 වැඩි කිරීම 9. මේකගේ උත්තරේ කීයදහම බලපල්ලකො එනම ලේසියි. ඔන්න වැඩි කරලා උඩයට කැපෙන ඉන්න කපන්න. මෙන්න කැපෙනවා. කොහමද 3ට 3 ගොඩවල් 1යි 9ට 3 ගොඩවල් 3යි කියලා කැපෙනවා උඩයි යටයි. කැපෙනවා කියන්නේ බෙදනවා කියන්නේ. උඩයි යටයි ඉනයි බෙදිලා කැපෙනවා. මේ 3න් මේ 9 බෙදුණා. 9 3 බෙදුවා 3යි නේද? right. අවසාන ඉතුරු වෙච්ච දෙන්න වැඩි කරන්නේ මේ දෙක වැඩි කරමු 3න් දෙවරක් 3 6යි. උත්තරේ කීයද පුතේ 6යි. බලන්න උතන උත්තරේ 6යි කියලා නැද්ද කියලා තියෙනවා. 4 වෙනි උත්තරේ ගහගන්න යටින් ඉන්න. ප්‍රශ්නාංක 3 7 5 3 මේ සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක මොකක්ද දානවා? මේ සංඛ්‍යා රටාව දෙකෙන් දෙකට අඩු වෙවි යන්නේ. එතකොට එහෙනම් 3ට පස්සේ දෙකක් අඩු වුණාම 1යි. එකෙන් දෙකක් අඩු කරාම ඍණ 1යි. ඔන්න තියෙනවා. දෙකෙන් දෙකට අඩු වෙවි යන සංඛ්‍යා රටාවේ ඊළඟ පස්සේ පද දෙක. 7න් දෙකක් අඩු කරාම 5යි. 5ට වඩා දෙකක් අඩු කෙනා 3යි. 3ට වඩා දෙකක් අඩු කෙනා 1යි. 1ට වඩා දෙකක් අඩු කෙනා ඍණ 1යි. 4 වෙනි ප්‍රශ්නය පුතේ x එකතු කිරීම 3 සමානයි 7 විසඳන්න. ලේසිනේ. කොහොමද විසඳන්නේ? ඉස්සලාම එකතු කිරීම 3 අයින් කරමු. එකතු කිරීම 3. කොහොමද එකතු කිරීම 3 අයින් කරන්නේ? මේ පැත්තෙන් 3ක් අඩු කරනවා. මේ පැත්තෙන් 3ක් අඩු කරොත් එහා පැත්තටත් ඒ දේම කරන්න. එහා පැත්තෙනුත් 3ක් අඩු කරනවා. එකතු කිරීම 3ට අඩු කිරීම 3 කැපෙනවා. දැන් එනවා x යගේ සමානයි 7න් 3ක් ගියාම 4. ඔන්න දින. උත්තරේ එනවා x සමානයි 4යි. පස්වෙනි ගාන. ප්‍රශ්නාංක 5. පුතේ ත්‍රිකෝණයක් තියෙන්නේ ඒක නම් ලේසි එකක් ලේසියනේ. මේක x මේක 70යි. right මේක 110යි. අපිට කියන x හොයන්න කියලා. මේ x හොයන්නවත් දන්න ඕනෙම ත්‍රිකෝණයක අභ්‍යන්තර පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. අපි ඉස්සෙල්ලත් ඒ ගාන පාවිච්චි කරා. ඒ කියන්නේ මේ තියෙන්නේ පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණේ. මෙයා සමාන වෙනවා එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු. කියන්නේ මේ දෙන්නගේ එකතුව මේකට සමාන වෙනවා. කියන්නේ x එකතු කිරීම 70 අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ 110. දැන් x යගේ ගන්න මම මොකද කරන්න ඕනේ? 110න් 70ක් අඩු කරනවා. එතකොට x යගේ එනවා අංශක 40යි කියන්නේ. ඔන්න උත්තරේ. සමාන අංශක 40යි. තේරුණාද? right. ඊළඟට 6 වෙනි ගාන. මෙතනින් හදන්න. 6 y සමානයි ඍණ x ධන 3. මගින් දැක්වෙන සරල රේඛාවේ අනුක්‍රමණය ලියන්න පුතේ මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා අනුක්‍රමණය කියන්නේ මේ විදිහට හිතයක් දීලා තියෙනකොට හිතේ x ඉස්සරහා ඉන්නේ ඉලක්කම.
දැන් ඔයාලට මේක දිහා බැලුවට පස්සේ සර් x ඉස්සරහා ඉලක්කමක් නැහැනේ. ඒතර අනුක්‍රමණයක් නැහැනේ කියලා කියනවා. නෑ අනුක්‍රමණයක් තියෙනවා. මෙතන x ඉස්සරහා ඉලක්කමක් ඉන්නවා. මෙන්න ඉලක්කම. ඔන්න අපි සාමාන්‍යයෙන් 1x එහෙම ලියන්නේ නැහැ. එතන 1 කියලා ඉන්නවා. අපි ඒක ලියලා නැහැ. තේරුණාද? නිකන් x පදේ විතරයි අපි සාමාන්‍යයෙන් ලියන්නේ. 1x කියලා ලියන්නේ. ඒකයි මේ ඉලක්කමක් නැහැ වගේ පේන්නේ. දැන් තේරුණාද? මෙතන ඉලක්කමක් ඉන්නවා. මේ ඉන්නේ කවුද ඉලක්කම? ඍණ 1 ඉන්නවා. එහෙනම් මේ ප්‍රස්ථාරේ අනුක්‍රමණය පුතේ ඍණ 1යි. මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය ඍණ 1යි. මතක තියාගන්න ප්‍රස්ථාරය අනුක්‍රමණය කියන්නේ x පදයට ඉස්සරහා ඉන්න ඉලක්කම. අනුක්‍රමණය පුතේ එහෙනම් ඍණ 1යි. 7 2යි a ගේ ඍණ 3 බලන්න කලින් පේපර් එකේ කතා කරපු අධ්‍යක්ෂක මේක රෝඩ වෙන්නේ නැද්ද කියලා. අපිට කියනවා මේක ධන දර්ශක සහිතව ලියන්න කියලා. පුතේ ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්න මම ඉස්සෙල්ලා කිව්වා ඉන්න තැන මාරු කරන්න ඕනේ. දැන් මේ ඍණ 3 වෙනි දර්ශකයේ අයිති ඒට විතරයි. මේ දෙකට යාට බාධාවක් නැහැ. දෙකට මෙයාව අයිති නැහැ. එහෙනම් මේ ඍණ දර්ශකයේ ධන දර්ශකයේ කරන්නේ කොහොමද දන්නවද? ඔන්න දෙක බෙදීම a ගේ 3 ඔන්න බලන්න. උඩ ඉන්නේ එයා විරින් අරගෙන දැන් ඍණ දර්ශකයේ ධන දර්ශකයේ ඔච්චරයි දර්ශකවල ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන් ඉන්න තැන මාරු කරනවා. උඩ හිටියොත් යටට දාන්න යට හිටියොත් උඩට දාන්න. දැන් මම උගේ ඍණ ගතිය නැති වෙලා යනවා. 8 ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ තුන එකතු අනේ කට රිදෙනව කරේ කට පාඩම්. අභ්‍යන්තර කොණ තුන එකතු 180යි. ඔක දන්නේ නැද්ද අපි? මෙන්න තියෙනවා. ත්‍රිකෝණයක් අභ්‍යන්තර කොණ තුන කීයද? අංශක 180යි. එහෙනම් මම ලියනවා x එකතු කිරීම 2x එකතු කිරීම 3x මෙන්න අභ්‍යන්තර කොණ තුන මේ තුනේ එකතු පුතේ අංශක 180යි. අපි දැන් මේ ටික සුරු කරලා බලමු. 3යි 2යි 5යි 5යි 1යි 6යි ඔක්කොම x ලා 6යි 6යි x සමානයි අංශක 180කට. එහෙනම් පුතේ x යාගේ ගන්න අපි මේ 6 මෙතනින් අයින් කරන්න ඕනේ. පුතේ මම එහෙනම් මේ පැත්ත බෙදනවා 6යි. එහෙනම් එහා පැත්තක් බෙදනවා 6යි. 6ට 6 කැපෙනවා. දැන් එනවා x සමානයි 186 බෙදුවාම අංශක 30. x යාගේ රවට අංශක 30යි. හොඳයි. 9 වෙනි ගාන 2.05යි ඝන මීටර ලීටර් කරන්න. පුතේ ඝන මීටර එකක් කියන්නේ ලීටර් 1000කට. ඝන මීටර එකක් කියන්නේ ලීටර් 1000කට. එතකොට ඝන මීටර 2.05ක් කියන්නේ ඝන මීටර ලීටර් කරන්න නම් 10න් වැඩි කරන්න. මේක 10න් වැඩි කරපුවම කෙලිම උත්තරේ එනවා 2050යි කියන්නේ. ඔන්න ඝන මීටර 2.05 ලීටර් කරා උත්තරේ ලීටර් 2050යි. උත්තරේ ලීටර් 2050යි. 10 වෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 10. මෙතන B A B E C අපිට කියනවා ABD කෝණය මෙයා සමානයිලු DBE කෝණය මෙයාට අයිත් සමානයිලු CBE කෝණය මෙයාට. මේ කෝණ තුන සමානයි. හරිද? කීයද 20 ගන්න. මෙයත් 20යිලු මෙයත් අංශක 20යිලු මෙයත් අංශක 20යිලු. ගන්න කියන්නේ මම නෙමෙයි. අපෙන් අහනවා TBC කෝණයේ අගය කීයද කියලා. DBC කෝණයේ අගය DBC කියන්නේ මෙන්න මෙයා මෙතන කෝණයේ අගය කීයද කියලා. කොහොමද අපි ආව හොයන්නේ? මේ කෝණයේ අගය හොයන්නේ කොහොමද? පුතේ මෙතන අංශක 20යි මෙතනත් 20යි. අනේ කතන්දරේ පැහැදිලි. DBC කෝණයේ අගය 20 ධන 20 අංශක 40යි. අංශක 40යි කියලා පුතේ ලස්සනට උත්තරේ එනවා. ප්‍රශ්න 10යි. මම 11ක් හදාන්න. 11 වෙනි ගාන ඍජු කෝණී ත්‍රිකෝණයක් අපිට පුරුදු ගානක්. මෙයා 6යි මෙයා 8යි මෙයා y අපිට කියනවා y හොයන්න කියලා. පුතේ ඍජු කෝණී ත්‍රිකෝණවල පාද තුනෙන් දෙකක අගය දීලා අනිකව හොයන්න කිව්වොත් මොකද කරන්න ඕන? මොකද්ද දාන්න ඕන? පයිතකර ක්‍රමය. දාන්න කෙලින් පයිතු පයිතකර ක්‍රමය මේ තියෙන්නේ y කර්ණ පාදය. එහෙනම් කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතු 6 වර්ගය ධන 8 වර්ගය. පුතේ එනවා දැන් y ගේ වර්ගය සමානයි
6 වර්ගයේ 36යි ගන්න 8 වර්ගයේ 64යි එතකොට එනවා y ගේ වර්ගය සමානයි 36යි 64යි 100යි පුතේ y ගේ ගන්න මම 100 වර්ගමූලය ගන්නවා එතකොට y ගේ එනවා 10යි කියලා ඉතා සරලව y වෙනුවට උත්තරේ 8 ගන්න පුළුවන් සෙන්ටිමීටර ඔන්න පුතේ y ගේ right ලියා ගන්න ඔය ටිකත් ලියා ගන්න මම ඊට පස්සේ ඉතුරු ටික හදන්න ලියා ගන්න පුතේ
හරි අපි ඊළඟ ගැටලු ටිකට යමු පුතේ ඊළඟ ප්‍රශ්න දොළොස්වෙනි ප්‍රශ්නය විද්‍යාත්මක අංකරේ ලියලා තියෙනවා සාමාන්‍ය ආකාරයෙන් ලියන්න කියලා. 6.7 වැඩි කිරීම 10 4 වෙනි බලය. 4 වෙනි බලය වැඩි කරගෙන මේ දශම ස්ථානය 4 පාරක් පස්සට පයින්න ඕනේ. ඔන්න එක පාරක් පයින්නවා මෙතනට එනවා දෙවෙනි පාර පයින්නවා මෙතනට යනවා. තුන්වෙනි පාරයි හතරවෙනි පාරයි පැනගන්න ඉලක්කම් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ඒ පයින්න බැරි අවස්ථා දෙක වෙනුවට අගට බිංදු දෙකක් වැටෙනවා මේ ඉලක්කම. එතන උත්තරේ එනවා 6යි 7යි 2යි අගට බිංදු 2යි. ඔන්න 67200. ප්‍රමේලක අංක 2. 2.3 වැඩි කිරීම 10 ඍණ දෙවෙනි බලය. කලින් පේපර් එකේ ගානෙන් අත්දැකීම අරන් මේක හදත හැකියි. දැක්කද? මේක තමයි ගණන් හදන එකේ තියෙන වාසිය. මම ඉස්සරහට කියලා දුන්නු ඍණ දර්ශකවල මේ ඍණ සංඛ්‍යාවෙන් මේ කියවෙන්නේ ආගේ තියෙන බිංදු ගාන. ඍණ දෙවෙනි බලෙන් වැඩි කරන්නේ. එහෙනම් බිංදු දෙකක් තියෙනවා. උත්තරේ එනවා බිංදුවයි දශම. බිංදුවයි 2යි 3යි. ඔන්න තියෙනවා සාමාන්‍ය ආකාරයෙන් දුව. මේ බිංදු දෙක තමයි මෙතන ඍණ දෙකකින් සංකේතවත් කරන්නේ. අමතක තියාගන්න. 13 වෙනි ප්‍රශ්නය. 2යි a ගේ දෙවෙනි බලය ඍණ 50. සාධක හොයන්න. ඔන්න බලන්න මේක මෙතන මගින් නවතින ගාන නෙමෙයි ටිකක් හොඳට හදන්න තියෙන ගාන. දෙන්නටම පොදුයි දෙන්නගෙන දෙකෙන් බෙදෙනවා. පොදු සාධකෙද දෙක ගන්න ඉවතට. වරහණ ඇතුලේ 2a වර්ගයේ දෙක ගත්තාම එළියට වරහණ ඇතුලේ ඒ වර්ගය ඉතුරු වෙනවා. මේ 50 එළියට ගත්ත දෙකෙන් බෙදුනහම 25ක් වෙනවා. වරහණ වෙනවා. දැන් ගොඩක් අය හිතනවා මෙතනින් මේ ගාන ඉවරයි. නෑ තව හදන්න තියෙනවා. මේක වර්ග හේක අන්තරේට සාධක කරනවා. ඔන්න බලන්න. දෙක වතාවක් a වර්ගයේ ඍණ. මට 25 ලියන්න පුළුවන් 5 වර්ගයේ. වරහණ වෙනවා. පුතේ මේ තියෙන වර්ග දෙකක් මැද්දේ තියෙන අඩු කිරීමක්. අපි මේවට කියන වර්ග දෙක අන්තරයක් කියලා. ඉතින් වර්ග දෙක අන්තරයක සාධක වෙන්නේ මේ වර්ග වෙන පද දෙක තියෙනවනේ ඉස්සලත් කරා. ඔය වර්ග වෙන පද දෙකේ එකතුව එක සාධකයක්. මේ වර්ග වෙන පද දෙකේ අන්තරය තව සාධක. ඔන්න වර්ග දෙක අන්තරයක සාධක. ඔන්න ඊළඟට 14 විස්කම්භය 98ක් වූ රෝද සවිකර ඇත. වාහනයකට විස්කම්භය 98ක් වෙච්ච රෝදයක් තියෙනවා. එම රෝදය වට 5ක් කැරකවීමේදී වාහනය ගමන් කරන දුර. මේ අහන්නේ රෝදේ වට 5ක් එක වටයක් නෙවෙයි වට 5ක් කැරකුණාම සම්පූර්ණ දුර කොච්චරක් යනවද කියලා. ඒ කියන්නේ එක වටයක දුර හොයලා ඒක රෝදේ රවුන්නේ ඒ වෘතේ එක වටයක වෘතේ වටේ දිග හොයලා ඒ වගේ 5 ගුණයක අගය කීයද කියලා හොයා ගන්නයි තියෙන්නේ. ඉතින් කේස් එකක් අපි ඉස්සරහට කරා මෙන්න වෘතේ මෙන්න යාගේ විස්කම්භය 98යි කියනවා. හරි. අපි මෙයාගේ එක වටයක් හොයාගමු. c සමානයි 5d දාලා. හරි. 5 කියන්නේ 7න් 22යි. d කියන්නේ විස්කම්භය දාන 98යි. සුළු කරන්න 7ට 7 ගොඩවල් 1යි 98ට 7 ඒවා තියෙනවා පුතේ 14යි. දවසට මේ 14 22කින් වැඩි කරාම එනවා 308යි කියලා. සෙන්ටිමීටර 308යි මේකේ වටේ එක වටයක් දිග. එක වටයක් 308යි. දැන් අහන්නේ වට 5ක් කීයද කියලානේ. එහෙනම් වට 5ක දුර හොයන්න එක වටයක දිග 308 වැඩි කරන්න වෙනවා අපිට 5. 308 5 වැඩි කරලා 5 අරකට 4යි. බිංදුව දාන 4ක් තිබුණා. 5 අරක් බිංදුව 4යි 4යි 5 අරක් තුන 15. ඔන්න උත්තරේ. ඊයද සෙන්ටිමීටර් 1540යි. සෙන්ටිමීටර් 1500. ඊළඟට 15 පහෙන් 3 භාගය ප්‍රතිශතයක් ලෙස දැක්වීම සඳහා විද්‍යාත්මක ගණක යන්ත්‍රය භාවිතා කිරීමේදී යතුරු යොදන ආකාරය ගැලීම් සටහනකින් දක්වන්න. පහෙන් 3 ප්‍රතිශතයක් කරන්නේ කොහොමද කියලා අහනවා කැල්කියුලේටර් එක. ඔන්න බලන්න. ඉස්සලාම කැල්කියුලේටර් එක ඔන් කරනවා. ඊට පස්සේ 3 ඔබනවා. ඊට පස්සේ බෙදීම ලකුණ. ඊට පස්සේ 5. ඊට පස්සේ ප්‍රතිශත ලකුණ.
අන්තිමට සමාන ලකුණ. ඔන්න තියෙනවා. ඔන් කරා 3 එවුවා, බෙදීම එවුවා, 5 එවුවා, ප්‍රතිශත ලකුණු එවුවා, සමාන ලකුණ. ඔන්න තියෙනවා යන්න ඕන පිළිවෙල. 16 ද්විපද ප්‍රකාශනයේදී වැඩි කිරීම. x දාන්න 3 වැඩි කරන්න කියනවා x වින 5. හරි අපි වැඩි කරමු. මෙයාගේ වැඩි කරන්න තියෙන අපි ඉස්සලත් කරේ මේ જાතිය කාර්ය අන්න කරමු දැන් ඒක. ඉස්සලාම x කින් x වින 5 වැඩි වෙන්න ඕනේ. ඊළඟට ධන 3ෙන් ආයිත් x වින 5 වැඩි වෙන්න ඕනේ. දැන් අපි වැඩි කරමු. x ගෙන් වැඩි කරාම x වර්ගය වෙනවා. ඍණ x 5ෙන් වැඩි කරාම 5x වෙනවා. ධන 3x ගෙන් වැඩි කරාම ධන 3x වෙනවා. 3 වරක් 5 15යි මේ ධනයි මේ ඍණයි වැඩි කරාම ධනයි ඍණයි දැන් සුළු කරගමු මෙතන එනවා x වර්ගය දෙන්නගේ ලකුණු අසමානයි. විශාල එක්කෙනාගෙන් කුඩා එක්කෙනා අඩු කරලා විශාල එක්කෙනාගේ ලකුණ දානවා. 5න් 3ක් අඩු කරාම 2x විශාල එක්කෙනාගේ ලකුණ ඍණ 15. ඔන්න තියෙනවා. ඕන පැහැදිලි. ඊළඟට 17 මේකේ මෙහෙම දෙයක් කියනවා. යුරෝපයට චාරිකාවක් යාම සඳහා සූදානම් වන පවුල රුපියල් 77400ක මුදලා යුරෝ ඩොලර් වලට මාරු කරයි. එවිට ඔවුන් ලබා ගන්නා යුරෝ ඩොලර් ගණන කීයද? ඒක රුපියල් 77440ක් බැංකුවට දුන්නාම යුරෝ වලින් කීයක් අපිට ආපහු හම්බ වෙනවද කියලායි අහන්නේ. යුරෝ එකක් කියන්නේ ශ්‍රී ලංකා මුදලින් 154.88කටලු. එතකොට 77440ක් කියන්නේ යුරෝ කීයක්ද කියලා හොයන්නේ. මේක බෙදන්න ඕනේ 154.88. බය වෙන්න එපා. හරි ලස්සන උත්තරයක් එන්නේ. මෙයාගෙන් බෙදුවාම උත්තරේ එනවා යුරෝ 500යි. යුරෝ 500ක් හම්බ වෙනවා පුතේ. රුපියල් 77440කට බැංකුවට දුන්නාම 77440ක් අපිට ආපහු වමන යුරෝ වලින් යුරෝ 500. ඊළඟට 18 උක්ත කරන පාඩම අපි කරේ b වර්ගය සමානයි u වර්ගය ධන 2a. මේකේ s තනි කරන්න ඕන. මෙන්න මෙයාව තනි කරන්න. හරි තනි කරමු. ඉස්සලාම මෙයාව අයින් කරමු. u වර්ගය අයින් කරන්න. දෙපැත්තෙන්ම u වර්ගයක් අඩු කරනවා. දෙපැත්තෙන්ම. ඔන්න බලන්න ඉන්න. මේ ධන u වර්ගය අයින් කරන්න. මේ පැත්තෙනුත් u වර්ගයක් අඩු කරනවා. එහා පැත්තෙනුත් u වර්ගයක් අඩු කරනවා. දැන් u වර්ගෙට u වර්ගය කැපෙලා ගියා. මේ පැත්තේ u වර්ගය අයින් වෙලා මෙහෙට ආවා. එන v වර්ගය අඩු කිරීම u වර්ගය සමානයි 2as. තාම s තනි උන්නේ s එක්ක 2a කියලා කෑල්ලක් තියෙනවා. මෙන්න මෙයා ඉන්නවා. මෙයාව අයින් කරගන්න මේ පැත්ත බෙදන්න ඕනේ 2a. මේ පැත්තට දෙයක් කරොත් එහා පැත්තට ඒ දේම කරන්න එහා පැත්තට බෙදන්න ඕනේ 2a. 2aට 2a කැපෙනවා. දැන් එනවා s සමානයි v වර්ගය ඍණ u වර්ගය බෙදීම 2a. ඔන්න s තනි කරා උක්ත කරා 19 ද්විමේ සංඛ්‍යා 1.1ට 1.1 එකතු කරන්න ඕනේ. එකතු කරම 1.1 10න් බිඳුව දාන එකක් ඉතුරුයි. 1.1 10න් බිඳුව දාන එකක් ඉතුරුයි. 1.1 10යි මේ 1.11. මේවා අපි සරල ගණන් අපි හදපු ගණන් හැටියට අපි හදුවේ ඉලක්කම් 4 3 2 පෙළට දීලා එකතු කරා මතකයි. ඊළඟ එක 1.1න් අඩු කරන්න ඕනේ 1.1. අපි අඩු කරමු. 1න් එකක් අඩු කරාම බිඳුවයි. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. 10න් එකක් අඩු කරනවා 1යි. අනේ අන්තිමට උත්තරේ 10යි. 10යි කියලා කියන්නේ අපි කියන්නේ 1.0යි කියලා. ද්විමේ සංඛ්‍යාව. අවසාන last final ගාන 20. බස් රථයක් ඉදිරියට ගමන් කිරීමේදී එයට සවි කර ඇති වේගමානයේ කටුවේ තුඩේ පතේ දැක්වෙන දල රූපයක් අඳින්න. අනේ බස් එක හයිය යනකොට ස්පීඩ් මීටර් එක කටුව කොහොමද යන්නේ කියලා පතේකින් ඇදලා පෙන්නන්න. ඕක කියන්නේ මෙහෙම නේද? කව කටු දිලා මෙහෙම අර්ධ වෘත්තයක් ඇදලා පෙන්නන ඔන්න ඔහොම. ඕන්න ඔහොමයි කටුව යන ඔය දින පතේ උච්චරය ඇදලා පෙන්නන්නද? ඕක මෙහෙම වටේ කරගෙන හයිය යනකොට මේක මේක එහෙම කරගෙන කටුව මේම ගිල්ල මෙහෙම. එච්චරයි. ඔය දින පතේ. තේරුණානේ? රයිට්. ඔන්න දිනවා පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රේ
ප්‍රශ්න 20ට උත්තර ලියාගමු යාළුවා. right හොඳයි පුතේ. එතකොට ඔන්න කිරි ප්‍රශ්න 40 අනුව සාකච්ඡා කරලා අවසන් වෙනවා. අදට නියමිත වැඩ කොටසත් ඒ අනුව එහෙනම් අපේ අවසන් වෙනවා. මතක් කරනවා අපි ලබන සිකුරාදට තමයි ආයි මුණ ගැහෙන්නේ දේවරුවේ සම්මන්ත්‍රණයත් එක්ක. ඒ සම්මන්ත්‍රණය මම දාලා තියෙන අසමානතා පාඩමේ දන්න යාළුවන්ට දැම්මම කියන්න මෙන්න මේම ෂෝක් පන්තියක් තියෙනවා. ෂෝක් එකට පාඩම් ටික යනවා. දැන් ඉඳන්ම අල්ල ගන්න ඕනේ නම් වැඩ ටිකත් එක්ක එකතු වෙලා ඉන්න.
මතක ඇතුව පණිවිඩය කියලා අපි වැඩි ටික ලස්සනට කරමු ලබන සතියේ සිකුරාදා එන අසමානතා සම්මන්ත්‍රණෙත් එක්ක අපි නැවත මුණ ගැහෙමු. හැමෝටම අයිබෝවන් උසරණයි. YouTube channel එකේ link එකක් දාලා තියෙනවා. ඒකට ගිහලා පාඩම් ටිකක්